ලියන මාතෘකාව ධාරා විද්‍යුතය අද අලුත් පාඩමක් හොඳේ විද්‍යුත් ක්ෂේත්‍ර ඉවරයි අද අලුත් පාඩමක් ධාරා විද්‍යුතය ධාරා විද්‍යුතය හරිද ඒ යටතේ ලියන්න පදාර්ථය පරමාණු වලින් නිර්මාණය වී ඇත පදාර්ථය පරමාණු වලින් නිර්මාණය වී ඇත පරමාණු වල අවසන් කවචවල ඉලෙක්ට්‍රෝන පරමාණු වල අවසන් කවචවල ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියේ ආකර්ෂණ බලයෙන් මිදී පරමාණු වල අවසන් කවචවල ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියේ ආකර්ෂණ බලයෙන් මිදී ගිය විට ඒවා සචල ඉලෙක්ට්‍රෝන හෙවත් මුක්ත ඉලෙක්ට්‍රෝන ලෙස හඳුන්වයි. සචල ඉලෙක්ට්‍රෝන හෙවත් මුක්ත ඉලෙක්ට්‍රෝන ලෙස හඳුන්වයි. හොඳින් අහගන්න න්‍යෂ්ටියට ඈතින් තියෙන කවචවල ඉලෙක්ට්‍රෝන ළඟින් තියෙන කාක්ෂිකවල නෙමෙයි ඈතින් තියෙන ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියත් එක්ක තියෙන ආකර්ෂණ බලය බිඳිලා ගැලවිලා ගියොත් ඉලෙක්ට්‍රෝනය න්‍යෂ්ටියෙන් ගැලවිලා ගියොත් අපි මේ වගේ ඉලෙක්ට්‍රෝන වලට කියන්නේ සචල ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා. හරිනේ? මුක්ත ඉලෙක්ට්‍රෝන ලෙස හඳුන්වයි. මේවා අහඹු ලෙස චලනය වෙමින් පවතී. කිසියම් පදාර්ථ කොටසක පවතින සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය මත එම පදාර්ථ කොටසේ විද්‍යුත් සන්නායක ගතිගුණ රඳා පවතී. සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය ඉහළ අගයක් ගනී නම් සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය ඉහළ අගයක් ගනී නම්
ඒවා විද්‍යුත් සන්නායක ද්‍රව්‍ය වේ. ඒවා විද්‍යුත් සන්නායක ද්‍රව්‍ය වේ. සන්නායක ද්‍රව්‍ය වේ. සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය ඉතා අඩු නම් සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය ඉතා අඩු නම් ඒවා විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය වේ. ඒවා විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය වේ. හරිද? රයිට්, හොඳින් අහගන්න. න්‍යෂ්ටියට ඈතින් තියෙන කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන ගැලවිලා ගියොත් න්‍යෂ්ටියේ ආකර්ෂණයෙන් මිදිලා ගැලවුණොත් ඒවා සචල ඉලෙක්ට්‍රෝන. එහෙම නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝන. පදාර්ථයේ ඒකක පරිමාවක පවතින සචල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. ඒකක පරිමාවක සචල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය තමයි සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය කියලා මම අදහස් කරේ. ඒකක පරිමාවක ඉහළ සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් තියෙනවා නම් ඒකක පරිමාවක වැඩි සචල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා නම් අපි ඒව හඳුන්වන්නේ විද්‍යුත් සන්නායක ද්‍රව්‍ය කියලා. ඒකක පරිමාවක සචල ඉලෙක්ට්‍රෝන තියෙන්නේ ඉතාමත් අඩුවෙන් නම් ඒ වගේ ඒවා අපි හඳුන්වන්නේ විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය කියලා. හරිනේ? සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි නම් සන්නායක, ගොඩාක් අඩු නම් පරිවාරක. හරිද? රයිට්. ලියන්න. අලුත් පේලියකින් සන්නායක ද්‍රව්‍ය කොටසක් තුල අහඹු චලිතයේ යෙදෙමින් පවතින මෙම සචල ඉලෙක්ට්‍රෝන සන්නායක ද්‍රව්‍ය කොටසක් තුල අහඹු චලිතයේ යෙදෙමින් පවතින මෙම සචල ඉලෙක්ට්‍රෝන සන්නායකයේ දෙකෙලවරට විභව අන්තරයක් ලබා දුන් විට සන්නායකයේ දෙකෙලවරට විභව අන්තරයක් ලබා දුන් විට අහඹු චලිතයේ යෙදෙන අතරම අඩු විභවයේ සිට වැඩි විභවය දක්වා ශුද්ධ ගැලීමකට ලක්වේ. ශුද්ධ ගැලීමකට ලක්වේ. හරිද? බෝඩ් එක බලන්න. අපි සන්නායක කොටසක් ගත්තොත් මේකේ මම හිතනකො මේ පරමාණු කියලා මේ බොරු නිරූපණයක් හොඳේ. සන්නායක කොටසක් ඉතා විශාල කරලා ඇදලා තියෙනවා. මේ සන්නායක කොටස නිර්මාණය වෙච්ච පරමාණු. ඒතර මේකේ තියෙනවා ගැලවිච්ච ඉලෙක්ට්‍රෝන.
මේ පරමාණු වලින් ගැලවිලා ගියපු ඉලෙක්ට්‍රෝන තියෙනවා තැන් වල. ඒ ඉලෙක්ට්‍රෝන එක තැනක තියෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒවා අහඹු ලෙස චලනය වෙනවා එක එක දිශාවන්ට. නිශ්චිත දිශාවක් නැහැ. අහඹු විදියට තමයි චලනය වෙන්නේ. ඔය විදිහට අහඹු චලිතයේ යෙදෙමින් තමයි ඉන්නේ. ඒ අතරේ අපි සන්නායකයේ දෙකලවරට විභව අන්තරයක් දුන්නොත් විභව අන්තරයක් අන්න එතකොට අහඹු චලිතයේ යෙදෙන සචල ඉලෙක්ට්‍රෝන අහඹු චලිතයේ යෙදෙන අතරම ඒක නවත්තන්නේ නැහැ. අහඹු ලෙස චලනය වන අතරම අඩු විභවයේ සිට වැඩි විභවය දක්වා ශුද්ධ ගැලීමකට ලක් වෙනවා. එහෙ මෙහෙ යන අතරෙම අහඹු චලිතය සිදු කරන අතරම අඩු විභවයේ සිට වැඩි විභවයට ශුද්ධ ගැලීමකට ලක් වෙනවා. අපි මේ සිද්ධිය හඳුන්වන්නේ ඉලෙක්ට්‍රෝන ප්ලවණය වීම කියලා. හරිනේ? එතනින්ම ලියන්න. මෙම සංසිද්ධිය ඉලෙක්ට්‍රෝන ප්ලවණය ලෙස හඳුන්වයි. මෙම සංසිද්ධිය ඉලෙක්ට්‍රෝන ප්ලවණය ලෙස හඳුන්වයි. ඉලෙක්ට්‍රෝන ප්ලවණය ලෙස හඳුන්වයි. ඉලෙක්ට්‍රෝන ප්ලවණය වූ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව. ඉලෙක්ට්‍රෝන ප්ලවණය වූ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව. ඉලෙක්ට්‍රෝන ප්ලවණය වූ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව සම්මත ධාරාවේ දිශාව ලෙස සලකයි. ඉලෙක්ට්‍රෝන ප්ලවණය වූ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව සම්මත ධාරාවේ දිශාව ලෙස සලකයි. සම්මත ධාරාවේ දිශාව ලෙස සලකයි. හරිනේ? පදාර්ථ කොටස තුල තියෙන සචල ඉලෙක්ට්‍රෝන අහඹු ලෙස චලනය වෙමින් ඉන්නේ විභවාන්තරය දුන්නාම අඩු විභවයේ සිට වැඩි විභවය දක්වා ශුද්ධ ගැලීමකට ලක් වෙනවා. අහඹු චලිතය නවත්තන්නේ නැහැ. එහෙම යන අතරෙම ශුද්ධ ලෙස ඔහම එහෙම යනවා. එහෙම යන අතරෙම මේ පැත්තටත් යනවා. අඩු විභවයේ සිට වැඩි විභවයේ දෙසට ශුද්ධ ගැලීමකට ලක් වෙනවා. අපි ඒක හඳුන්වන්නේ ඉලෙක්ට්‍රෝන ප්ලවණය කියලා. ඉලෙක්ට්‍රෝන ප්ලවණය වන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව තමයි සම්මත ධාරාවේ දිශාව. පැහැදිලිද? මේ රූපේ විතරක් අඳගන්න. උඩ එක නෙමෙයි යට එක විතරක් අඳගන්න. මේ ධාරා විද්‍යුතය ඉවර වුණාම අපිට මේ පන්තිය ඉවර කරන්න පුළුවන්නේ දැන් බදාදා උදේට ඉලෙක්ට්‍රොනික් ඉවර වෙනවා. ඕගොල්ලෝ සෙනසුරාදා රැයට එනවනේ. එතනින් චුම්බකත්වය ඉවර වෙනවා. මේ පන්තියෙන් ධාරා විද්‍යුතය ඉවර වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ ගුරුත්ව ක්ෂේත්‍ර විතරයි. මම අර සෙනසුරාදා රැය පන්තිය බලමු. ඒක එහෙමුණොත් සෙනසුරාදා රැයක අපි අඟහරුවාදා හවසට හරි ගමු ඉස්සරහට. මේක ඉවරුනාම හරිනේ. නැත්තම් සෙනසුරාදා රැයට ඒක දිගටම කරමු. ඒකේ චුම්බකත්වය කළා, චුම්බක ප්‍රේරණය කළා, ගුරුත්ව ක්ෂේත්‍ර කරලා ටික ටික කරමු. එතකොට විභාගෙට සෙට් වෙයි. හරිනේ. ධාරා විද්‍යුතය ඉවරුනාම අඟහරුවාදා හවස පන්තිය නවත්තනවා. ඉලෙක්ට්‍රොනික ඉවරුනාම බදාදා උදේ පන්තිය නවත්තනවා. එතකොට ඕගොල්ලන්ට තියෙන්නේ සඳුදා උදේ දින 12 අඟහරුවාදා උදේ මොඩල් පේපර් සෙනසුරාදා රැයට තියරි කොටස. එච්චරයි. හරිනේ.
මේ මාසේ විතරයි මේ විදිහට පොඩ්ඩක් වැඩ වැඩි ගතියක් තියෙන්නේ. අගෝස්තු විතරයි. සැප්තැම්බර් ඉඳන් ඔයා සෑහෙන නිදහසේ ඉන්න. හරිනේ? සැප්තැම්බර් සිට සෑහෙන නිදහසේ ඉන්න. සැප්තැම්බර් වෙනකොට වැඩ ඉවරයි, සිලබස් කවර්. අර චුම්බක කෑල්ලයි ගුරුත්ව ක්ෂේත්‍රයි විතරයි තියෙන්නේ. ලොකු බරක් නැහැ. ආතල් එකේ ඉන්න පුළුවන්. හරිනේ? පැහැදිලිද? ඇඳගත්තද? රයිට්. අනුමාත්‍රකාව විද්‍යුත් ධාරාව. අනුමාත්‍රකාව විද්‍යුත් ධාරාව. විද්‍යුත් ධාරාව. එයට ලියන්න. විද්‍යුත් ධාරාව. විද්‍යුත් ධාරාව යනු ආරෝපණ ගැලීමේ ශීඝ්‍රතාවයයි. විද්‍යුත් ධාරාව යනු ආරෝපණ ගැලීමේ ශීඝ්‍රතාවයයි. ආරෝපණ ගැලීමේ ශීඝ්‍රතාවයයි. විද්‍යුත් ධාරාව යනු ආරෝපණ ගැලීමේ ශීඝ්‍රතාවයයි. අලුත් පෙළයක ලියන්න. සන්නායකයක් තුළින් සිම්පල් T කාලයක් තුලදී ගලා ගිය ආරෝපණ ප්‍රමාණය කැපිටල් Q නම් සිම්පල් T කාලයක් තුලදී ගලා ගිය ආරෝපණ ප්‍රමාණය කැපිටල් Q නම් විද්‍යුත් ධාරාව කැපිටල් I පහත සමීකරණයෙන් ලැබේ. විද්‍යුත් ධාරාව කැපිටල් I පහත සමීකරණයෙන් ලැබේ. හරිද? සන්නායකයක් තුලින් සිම්පල් T කාලයක් තුල කැපිටල් Q ආරෝපණයක් ගලාගෙන ගියොත් විද්‍යුත් ධාරාව කැපිටල් I Q බෙදීම T ආරෝපණය බෙදීම කාලය ආරෝපණ ගැලීමේ ශීඝ්‍රතාව. හරිනේ? ආරෝපණ ගැලීමේ ශීඝ්‍රතාව I සමානයි Q බෙදීම T හරහට ගුණ කරොත් Q සමානයි IT. Q සමානයි IT. ධාරාව කියන්නේ මූලික භෞතික රාශියක්. හොඳේ. SI ඒකක පද්ධතියේ මූලික භෞතික රාශියක් විද්‍යුත් ධාරාව. ඇම්පියර් වලින් මනින් මූලිකයි. ලියාගන්න. හරිද? ඊළඟ අනුමාත්‍රකාව ධාරා ඝනත්වය. ධාරා ඝනත්වය. සාමාන්‍ය සංකේතය J. ධාරාව I ධාරා ඝනත්වය J. ලියන යටතේ සන්නායකයක් තුලින් ඒකක හරස්කඩ වර්ගඵලයක් හරහා සන්නායකයක් තුලින් ඒකක හරස්කඩ වර්ගඵලයක් හරහා ඒකක හරස්කඩ වර්ගඵලයක් හරහා හරස්කඩට ලම්බකව ගලා යන ධාරාව. ඒකක හරස්කඩ වර්ගඵලයක් හරහා
හරස් කඩට ලම්බකව ගලා යන ධාරාව. ඒකක හරස්කඩ වර්ගඵලයක් හරහා හරස්කඩට ලම්බකව ගලා යන ධාරාව ධාරා ඝනත්වය ලෙස හඳුන්වයි. ධාරා ඝනත්වය ලෙස හඳුන්වයි. හරිද? සන්නායකයක ඒකක හරස්කඩ වර්ගඵලයක් හරහා හරස්කඩ සිම්පල් A ඒකක හරස්කඩක් තුලින් ලම්බකව ගලන ධාරාව. සිම්පල් A තුලින් ලම්බකව ගලන්නේ කැපිටල් I නම් ඒකක හරස්කඩක් තුලින් ලම්බකව ගලන ධාරාව තමයි J ධාරා ඝනත්වය. පැහැදිලිද? ඒකක හරස්කඩ වර්ගඵලයක් තුලින් ලම්බක ධාරාව ධාරා ඝනත්වය. ලියා ගන්න. ප්ලාවිත ප්‍රවේගය. ඊළඟට මාතෘකාව ප්ලාවිත ප්‍රවේගය. ප්ලාවිත ප්‍රවේගය. සිම්පල් V ගන්න. ප්ලාවිත ප්‍රවේගය. සිම්පල් V. එයට ලියන්න. සන්නායකයක දෙකෙලවරට විභවාන්තරයක් ලබා දුන් විට සන්නායකයක දෙකෙලවරට විභව අන්තරයක් ලබා දුන් විට දෙකෙලවරට විභව අන්තරයක් ලබා දුන් විට සචල ඉලෙක්ට්‍රෝන ශුද්ධ ගැලීමකට ලක්වේ. සචල ඉලෙක්ට්‍රෝන ශුද්ධ ගැලීමකට ලක්වේ. සචල ඉලෙක්ට්‍රෝන ශුද්ධ ගැලීමකට ලක්වේ. එය ඉලෙක්ට්‍රෝන ප්ලවණය වීම ලෙස හඳුන්වයි. එය ඉලෙක්ට්‍රෝන ප්ලවණය වීම ලෙස හඳුන්වයි. ඉලෙක්ට්‍රෝන ප්ලවණය ලෙස හඳුන්වයි. මෙසේ ඉලෙක්ට්‍රෝන ශුද්ධ ගැලීමකට ලක්වන ප්‍රවේගය මෙසේ ඉලෙක්ට්‍රෝන ශුද්ධ ගැලීමකට ලක්වන ප්‍රවේගය ශුද්ධ ගැලීමකට ලක්වන ප්‍රවේගය ප්ලාවිත ප්‍රවේගය ලෙස හඳුන්වයි. ප්ලාවිත ප්‍රවේගය ලෙස හඳුන්වයි. ප්ලාවිත ප්‍රවේගය ලෙස හඳුන්වයි. ප්ලාවිත ප්‍රවේගය හා ධාරාව අතර සම්බන්ධය පහත සමීකරණයෙන් ලැබේ. ප්ලාවිත ප්‍රවේගය හා ධාරාව අතර සම්බන්ධය පහත සමීකරණයෙන් ලැබේ.
හරිද? මෙන්න සන්නායකය. අපි මේ සන්නායකයට විභව අන්තරයක් දුන්නොත් අඩු විභවයේ සිට වැඩි විභවය දක්වා සචල ඉලෙක්ට්‍රෝන ශුද්ධ ගැලීමකට ලක් වෙනවා. අඩු විභවයේ සිට වැඩි විභවයට අහඹු චලිතයේ යෙදෙන අතරම ශුද්ධ ගැලීමකට ලක් වෙනවා. ශුද්ධ ලෙස ගලාගෙන යන ප්‍රවේගය. ශුද්ධ ගැලීමකට ලක්වන ප්‍රවේගය අපි හඳුන්වන්නේ ප්ලාවිත ප්‍රවේගය. ප්ලාවිත ප්‍රවේගය. හරිනේ? එතකොට ඉලෙක්ට්‍රෝන ගලන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව තමයි සම්බන්ධ ධාරාවේ දිශාව. ධාරාවයි ප්ලාවිත ප්‍රවේගයයි අතර සම්බන්ධය I සමානයි NaQV. I ධාරාව, V ප්ලාවිත ප්‍රවේගය. A හරස්කඩ වර්ගඵලය. මේක තමයි හරස්කඩ වර්ගඵලය සිම්පල් A. හරිනේ? හරස්කඩ වර්ගඵලය. ඊළඟට N. කවුද N? N කියන්නේ ඒකක පරිමාවක ආරෝපණ වාහක ප්‍රමාණය. ආරෝපණ වාහක ප්‍රමාණය N. ඒකක පරිමාවක කොච්චර ආරෝපණ වාහක නැත්නම් කොච්චර සචල ඉලෙක්ට්‍රෝන තියෙනවද? මං කිව්වා අර සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය N තමයි N. සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය. ඒකක පරිමාවක ආරෝපණ වාහක ප්‍රමාණය. එතන ඉඩමදි නිසා මං ඒක මෙතන ලියන්න. I ධාරාව, V ප්ලාවිත ප්‍රවේගය, A හරස්කඩ වර්ගඵලය, N ඒකක පරිමාවක සචල ආරෝපණ වාහක ප්‍රමාණය. Q එක් වාහකයක ආරෝපණය. දැන් මෙතන ආරෝපණ වාහකය තමයි ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ ආරෝපණය රැගෙන යන්නා. හරිනේ? ආරෝපණය රැගෙන යන්නා. ආරෝපණය රැගෙන යන්නා වාහකය ඉලෙක්ට්‍රෝනය. ඒතර Q කියන්නේ එක් වාහකයක ආරෝපණය, ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය. මෙතන පැහැදිලිද කියන්නේ? සන්නායකයේ දෙකලවරට අපි විභවාන්තරයක් දුන්නොත් සචල ඉලෙක්ට්‍රෝන ශුද්ධ ගැලීමකට ලක් වෙනවා, ප්ලවණය වෙනවා. ශුද්ධ ගැලීමට ලක්වන ප්‍රවේගය තමයි ප්ලාවිත ප්‍රවේගය. ධාරාව සහ ප්ලාවිත ප්‍රවේගය අතර සම්බන්ධය මේ. හරිනේ? ධාරාව සහ ප්ලාවිත ප්‍රවේගය අතර සම්බන්ධය. I ධාරාව, V ප්ලාවිත ප්‍රවේගය, සිම්පල් A හරස්කඩ, N ඒකක පරිමාවක කොච්චර වාහක ඉන්නවද? සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය. එහෙම වෙන්නේ වාහකයේ ඉලෙක්ට්‍රෝන නම්. පැහැදිලිද කියන්නේ? ආරෝපණය රැගෙන යන්නේ ඉලෙක්ට්‍රෝන නම්, වාහකයේ ඉලෙක්ට්‍රෝන නම්, N කියන්නේ සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය. Q කියන්නේ එක වාහකයක ආරෝපණය. වාහකය ඉලෙක්ට්‍රෝන නම්, ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය තමයි Q කියලා අදහස් කරන්නේ. පැහැදිලිද? අඳින්න රූපේ ලියන්න සමීකරණේ පද හඳුන්වන්න.
සමීකරණ ලිව්වා, රූප සටහන ඇන්දා, ඊළඟට පද හඳුන්වන්න.